අනු කියන්නේ මෙතෙක් හිතේ නොතිබූ දෙයක් අලුතෙන් වර්තමාන මොහොතේ උපදින්නට එනවා නම් ඒකට කිව්වා අනුසය කියලා. දැන් අපි ගම්මු අපේ සිංහල භාෂාවෙත් මේ වචන තියෙනවා. අපිට අපේ ඇහෙන් යම් රූපයක් දැක්කොත් මත් කරවන කනට රූපයක් ශබ්ද රූපයක් ඇහුනොත් අපිට අලුතෙන් උපදිනවා එතෙක් නොවූ වේගයක් රාගයක්. ඒකට කියනවා අනුරාගය. එතකොට අනුරාගය කියන්නේ අර මෙතෙක් නොවූ රාගයක් මත්වීමක් අපේ හිතේ අලුතෙන් ඇති වෙනවා. අනුරාගය. ඒ වගේම අනුකම්පාව. අපි කම්පණයටපත් වෙනවා අනුකම්පාවක් ඇති වෙනවා. ඒ වගේම අපි යමක් ඇතුළට ගන්නවා නම් අනුභව. අනුභව. ඒක නිසා මේ මාගදී භාෂාවේ අනු කියන වචනේ සිංහල භාෂාවේ අනු කියන අර්ථයට වඩා වෙනස්. දැන් බුද්ධ දේශනාවේ පළවෙනි සූත්‍රය හැටියට කවුරුත් අහලා තියෙන ධම්මචක්කප්පවත්තන සූත්‍රය පටන් ගන්නෙම අනුയോഗ දෙකකින්. අනුയോഗකේ කාමසුකල්ලිකා අනුയോഗෝ අත්තකිලමතා අනුയോഗෝ. ඒක නිසා මේ කාමසුකල්ලිකා අනුയോഗය කියන්නේ ඒක අලුතෙන් දිගින් දිගටම අලුත් කරමින් පවත්වාගෙන යනවා නම් ඒක කාමසුකල්ලිකානුയോഗය. අත්තකිලමතානුയോഗය කියන්නේ මේ තමුන්ගේ ශරීරයට ගතට හිතට තවමින් දවමින් දුක් දෙමින් දිගින් දිගටම පවත්වාගෙන යනවා නම් ඒක අත්තකිලමතා අනුയോഗයක්. ඉතින් ඒක නිසා අනුയോഗ කිව්වේ එක වර්තමාන මොහොතේ දිගින් දිගටම නැවත නැවතත් අර අනුසය උපදවමින් පවත්වාගෙන යනවා නම් ඒක අනුയോഗ. ඒ නිසා කිසිසේත්ම මේ මාගදී භාෂාවේ අනු කියන වචනේ තේරුම් නොගත්තොත් මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන අනුපස්සී විහරති හතර තේරුම් ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ අනු කියන වචනේ නිවැරදිවම තේරුම් ගන්න ඕන. අංශු කියන හෝ උපකොටස් කියන අර්ථයක් නෙමෙයි තියෙන්නේ. මේක තියෙන්නේ වර්තමාන මොහොතේ අලුතෙන් කරන ක්‍රියාව සඳහන් කරන්න, සිද්ධ වෙන දේ සඳහන් කරන්න අනු කියන වචනේ පාවිච්චි කළා. ඒ වගේම මේ වචනේ ඉස්සර අපේ මේ සිංහල භාෂාවේ නොඑක් අය පාවිච්චි කරලා තියෙනවා. ඒ කාලේ රාජපුරයක් නොතිබූ තැනක අලුතෙන් රාජපුරයක් හදනකොට එතන අනුරාජපුරය කියලා නම් කළා. ඒ කියන්නේ අලුත් රාජධානිය කියන එකයි අනුරාජපුරය. ඉතින් ඒක නිසා මේ අනු කියන්නේ අර අලුත් කියන නව තම වර්තමාන මොහොතේ මෙතෙක් නොවූ දෙයක් දැන් මේක පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන එකත් මේ අනු කියන වචනයෙම හැදිලා ඇවිල්ලා. ඒ නිසා අනු කියන වචනේ දෙවෙනි පැත්ත විරුද්ධ වැච්ච අනනු. ඒ නිසා පෙර නොඇසූ විරු පෙර භාවිතේ නොතිබූ දෙයක් අලුතෙන් යමෙක් අහගන්නවා නම් භාවිතයට ගන්නවා නම් ඒක අනනු සුතේසු ධම්මේසු. ඒ නිසා හැම තැනකම තව අනු මෙවැනි බණ අනුකම්පාව අනුපස්සනාව අනුස්සති අනුපූරක අනුපුබ්බංගම අනුක්‍රමික මේ අනුපූරක මේ වගේ බොහෝ වචන තියෙනවා.
අපි මෙතෙක් නොකළ දෙයක් අලුතෙන් කරනවා නම් ඒක අනු කියන වචනෙන් මාගදී භාෂාවේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඒ අලුතෙන් එන හිතට එන අලුතෙන් එන වැරදි දේ අස් කරනවා නම් වර්තමාන මොහොතේ එන අනුසය හිතෙන් අස් කරනවා නම් අනුපස්සී විහෙරති. පස්සී කියන්නේ ප්‍රහාණය කරන. ඒ වගේම බුද්ධ දේශනාවේ තියෙනවා අනුපස්සනා 4කුත් අනුස්සති 4කුත්. අනුස්සති 10ක් තියෙනවා. 10න් 4ක් චතුරාර්යකා කියලා බුද්ධ දේශනාවේ මෙත්තා අනුස්සති, මරණ අනුස්සති, අසුභ අනුස්සති, බුද්ධ අනුස්සති, සීල අනුස්සති, ත්‍යාග අනුස්සති, මෙහෙම දොතා අනුස්සති, අනුස්සති 10ක් බුද්ධ දේශනාවේ තියෙනවා. මේ වචනේ මෙතෙක් වෙලා මෙච්චර කල් මේ විදියට විග්‍රහ කළේ මේ අනුස්සති අනුපස්සනා නොදැන මේ භාවනාව, මේ ක්‍රියාකාරකම, මේ හිතට වර්තමාන මොහොතේ අලුතෙන් එන වැරදි දේ රාගය, ද්වේෂය, මෝහය ඉවත් කළා හිත පිරිසිදු කරගන්න බෑ. මේක වැරදියට තේරුම් ගත්තොත් මේ ක්‍රියාව එතෙන්දී අපි වැරදි මගක පාරක යනවා. ඒ නිසා පින්වතුනි මේක හොඳට මේ අනුපස්සනා 4ත් අනුස්සති 4ත් තේරුම් නොගත් කෙනෙකුට මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කර අදාළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් හෝ පබ්බ 21ක් විග්‍රහ කරලා තියෙනවා. මේ පබ්බ 21ම තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ප්‍රායෝගිකව තමන්ගේ හිතට වර්තමාන මොහොතේ ඇතුල් වෙන්නට එන කෙලෙස් ඇතුල් නොකරම අර අනුපාද වශයෙන්ම සමුදය නිරෝධ කරන්න බෑ. දැන් අපි මේක දැන් සාමාන්‍ය භාෂාවෙන් කියතොත් අපි ඇහෙන් දැක්කොත් අපිට නොගැලපෙන නොපෑහෙන අර දෙවෙනි වේශයක් මතුවන රූපයක් මේ ඇහෙන් ඒ රූපේ දැක්ක හැටියෙම අපේ හිතට වේගයක්, වේදනාවක්, ආවේගයක්, විඥාන ශක්තියක්, මත්වීමක්, ෂණික කෝපයක් එනවා. ඒ ෂණික කෝපය අපිට අපේ හිත කිලුටු කර. අපි යම් ආකාරයට අනුපස්සනා කරන්න දන්නවා නම් අනුපස්සී විහෙරති නම් අර කාය නිසා ඒ ක්‍රියාවේ වේගයෙන් අපි මත් වෙන්නේ නැහැ. ඒක හොඳටම දැනගෙන ඒකේ ආදීනව ආනිසංස දැනගෙන අර තරහ එන්න දෙන්නේ නැහැ, තරහ ගන්නෙ නැහැ. තරහ නිසා පටිඝ අනුසය ඇතුළට ගන්නෙ නැහැ. අනුසය හැටියට සමුදය වෙන්නේ නැහැ. සම්බන්ධයක් අලුතෙන් හදාගන්නේ නැහැ. තරහක් හිතට ගැනීම තමයි සමුදය. ඒ නිසා කාය අනුපස්සී විහෙරති නම් කීයටවත් අර දෝමනස්ස අවිජ්ජා හිතට එන්නේ නැහැ. ඒක නිසා පින්වතුනි මේ අනුපස්සී විහෙරති කියන එක නිවැරදිව තේරුම් ගන්න අවශ්‍යයි. ඒ වගේමයි ප්‍රිය දෙයක් රාගයෙන් ඇහැට දැක්කොත් අනුරාගයක් උපදින අවස්ථාවේ ඒකට අපි ඒක දිගේ චිත්ත වීති සංචේතනා පැවැත්වුවොත් අපේ හිත අවසන් වෙන්නේ අර විඥාන ශක්තියක් ඉපදිලා වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක් ඉපදිලා සමුදය බිහි වෙනවා. සම්බන්ධතාවයක් අලුතෙන් මෙතෙක් නොවූ සම්බන්ධතාවයක් අලුතෙන් ඇති වෙනවා.
අර ප්‍රිය දෙයට රාගයෙන් ඇලුනහමත් අප්‍රිය දෙයට ද්වේෂයෙන් ගැටුනහමත් ප්‍රියාප්‍රිය දේ අතර වැරදිසේ මැන්නහමත් සමුදය උපදිනවා. සමුදය උපදින්නේ ඒ උපදින්නට හේතු වෙන්නේ හිතේ වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක්, මත්වීමක් හිතේ ඇති වෙන නිසා. ඒ මත්වීම තමයි අපිව මේ සංසාර ගමන ඉස්සරහට තල්ලු කරගෙන හඹාගෙන මේ බැමි තුනක් සකස් කරගෙන මේ සංසාරිය ගමන ඉදිරියට ගෙන යන්නේ, පාත්වගෙන යන්නේ. මේ මත්වීම අපි නවත්වන තාක්කල් මේ රිය ගමනට බැඳෙන ඔය බැමි තුන සකස් වෙනවා. ඉතින් ඒක නිසා මේ බැමි තුන කපන්න උපකාර වෙන්නේ විශේෂයෙන්ම මේ කාය අනුපස්සී විහෙරති, වේදනාසු වේදනා අනුපස්සී විහෙරති, චිත්තේ චිත්ත අනුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. නිවැරදිව තේරුම් ගත්ත තරමටයි. ඒක නිසා දැනට මෙතකින් නවත්තනවා මේ සතර සතිපට්ඨානෙ. එහෙමනම් මේක අර ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරනකොට පෘථග්ජන පුද්ගලයෝ පරිවර්තනය කරපු මේ කයෙහි කය අනුව බලමින් වාසය කරයි, වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කරයි, හිතෙහි හිත අනුව බලමින් වාසය කරයි, ධර්මයෙහි ධර්මය අනුව බලමින් වාසය කරයි කියන එක එහෙම අර්ථයක් මෙතන නැහැ. මෙතන තියෙන්නේ වර්තමාන මොහොතේ තමන්ගේ හිතේ අලුතෙන් මෙතෙක් නොඋපන් වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක් උපදින දෙයක් ඇහැට පටිච්ච වුණොත්, කනට පටිච්ච වුණොත්, නාසයට, දිවට, කයට, මනට, හයට කොයි එකකට හෝ පටිච්ච වුණොත් ඒ පටිච්ච වීම නිසා අර කාය 36ක්, චක්‍ර 36ක් හැටියට ක්‍රියාත්මක වන බව චචක්ක සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ. ඉතින් ඒක නිසා මේක තේරුම් ගන්න ඕන. මෙතන කිසිසේත්ම මේ කයෙහි කය අනුව බලමින් වාසය කරයි කියන අර්ථයක් නෙමෙයි තියෙන්නේ. ඒ ක්‍රියාවේ වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, විඥාන ශක්තිය දැකලා මේක අලුතෙන් උපදින්නට එන බව දැකලා ඒ වේගය අනුපාද නිරෝධයෙන් නොඋපදවාම ඒකෙන් වෙන් වෙලා ඒකෙන් මිදී නිදහස් වෙන ක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝ මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරවදාලේ. ඒ නිසා දැන් මෙතන මේ බොහොම කෙටියෙන් නිර්දේශය කරලා ඊට පස්සේ උද්දේශ හැටියට විග්‍රහ කරනවා මේ කායේ කාය අනුපස්සනාව නිවැරදිව පවත්වාගෙන යන්න නම් අපි මේ ආනපාන සති සමාධි පබ්බය, ඒ වගේම ඉරියාපත පබ්බය, සම්පජඤ්ඤ පබ්බය, පටික්කුල මනසිකාර පබ්බය, ධාතු මනසිකාර පබ්බය, නවසීවතික පබ්බ, මෙහෙම 14ක් පියවර. පබ්බ කිව්වේ පියවර. පියවර 14ක් තුලින් අපිට පුළුවන් ඒ පියවර 14 නිවැරදිව යමෙකුට අනුගමනය කරන්න පුළුවන් නම් අර කායේ කාය අනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනසං කියන තත්වයට පත් වෙන්න පුළුවන්.
ආතාපි සම්පජානෝ සතිමා කිව්වේ සතිමා. සති කිව්වේ හේතුඵල දහමට බහගල පාබලා වැරදි දෙයින් මිදී නිදහස් වීම ආතාපි සම්පජානෝ සතිමා. සංප්‍රජනනය වෙනවා. සංප්‍රජනනය වෙනවා කියන්නේ රාගය, ද්වේෂය, මෝහය කියන තුන අලුතෙන් හිතේ ප්‍රජනනය වෙනවා, ජනිත වෙනවා, පජානාති. ඒ ප්‍රජනනය වීම නවත්තන්න පුළුවන් මා කියන්නේ මිදී නිදහස් වෙන්න පුළුවන් හේතුඵල ධම්මට බහගල පාබලා කටයුතු කරන්න පුළුවන් වෙනවන. ඒ වගේම ණය විනයට සසඳා බැලීම විනය ලෝකේ. දැන් බුද්ධ දේශනාවේ හැම තැනකම තියෙනවා පුද්ගලයෙක් මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන්න යෝ ධම්මෝ යෝ විනයෝ සෝ බාසිතබ්බෝ. එහෙම නැත්නම් ධම්ම විනයේ ගාදන්ති. ධම්ම විනයේ පීඨා කටයුතු කරන්න ඕන. මේ ධම්ම විනය කියන්නේ දෙකක්. පළවෙනි එක ධම්ම ආතාපි සම්පජානෝ සතිමා කිව්වේ හේතුඵල ධම්මට බහගල පාබලා වැරදි දෙයින් මිදී නිදහස් වීම ආතාපි සම්පජානෝ සතිමා. එහෙම නැත්නම් සූත්‍රයට ධම්මට බහගල පාබලා කටයුතු කිරීම. ඒ වගේම දෙවෙනි කාරණේ ඊට වඩා බලවත් අපි යමක් කිරීමෙන්, වචනයක්, කතාවක්, ක්‍රියාවක් කිරීමෙන් ණය වෙනවා නම් සංසාරේ දික් වෙන රාගය, ද්වේෂය, මෝහය අලුතෙන් උපදිනවා. ණයෙන් මිදී නිදහස් වෙනවා නම් රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කැපෙනවා. ඉතින් ඒක නිසා අර යෝ ධම්මෝ යෝ විනයෝ කිව්වේ හේතුඵල ධම්මට බහගල පාබැලීම එක, ණය විනයට සසඳා බලා ණයෙන් මිදී නිදහස් වීම විනය ලෝකේ. ඒ නිසා අපි ණය වෙන තාක්කල් ගමන යනවා, ණය ගෙවන්න, ණය ගන්නවා, ණය දෙනවා, ණය වෙනවා, ණය ගෙව යනවා. නමුත් ණයෙන් මිදී නිදහස් වෙනවා නම් ඒකට කිව්වා විනය. විනය. ඒ නිසා මේ බුද්ධ ධර්මයේ දේශනා කළේ බුදුහාමුදුරුව හැම තැනකම ප්‍රකරණ පොත්වල, විනය පොත්වල, විනය පිටකයේ හැම තැනකම ණය විග්‍රහ කළා, විනය විග්‍රහ කළා. හේතුව ඒ ණය පෙන්වලා දීලා එකෙන් වෙන් වෙන ආකාරය, එකෙන් නිදහස් වෙන ආකාරය පෙන්වු ධර්මතාවය තමයි විනය. විනය ලෝකය. ඉතින් ඒක නිසා මේ කරුණු දෙක තේරුම් ගන්න ඕන. අපි හැම විටම ජීවත් වෙන ඇහැට රූපයක් අරමුණු වුණාම, කනට ශබ්දයක්, නාසයට ගඳ සුවඳක්, දිවට රසක්, කයට පහසක්, මනසට ධර්මයක් අරමුණු වුණාම අපි ඒ ආරම්මණය දිගේ, අරමුණ දිගේ සංචේතනා පවත්වලා එකෙන් වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක්, මෙතෙක් නූපණ්ඩයක් අලුතෙන් උපද්දවා ගන්නවා නම් ඒක තමයි ප්‍රජනනය. ඒක තමයි අලුතෙන් ප්‍රභවය වීම. ඒ තමයි අලුතෙන් නිර්මාණය. ඒ අලුතෙන් නිර්මාණය කරගන්නේ අර සසර ගමනට බැඳෙන, සම්බන්ධ වෙන අර සමුදය. මේක තේරුම් ගන්න ඕන හැම කෙනෙක්ම. මේ සමුදය බිහි කිරීමෙන්, අනුසය අලුතෙන් උපද්දවා ගැනීමෙන් හිත නිදහස් කරගන්නට පුළුවන් වෙන්නේ මේ ආකාරයට කායේ කාය අනුපස්සී විහෙරති කිරීමෙන්. මේ කායේ කාය අනුපස්සී විහෙරති කරන්න උපකාර වන පබ්බ පියවර 14ක් බුදුහාමුදුරුව මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ඊගාවට දේශනා කරනවා එකින් එක. මේක හැම සූත්‍රයකම කායගත සති සූත්‍රය, මහා රාහුල වාද සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, තව නොයෙකුත් සූත්‍රවල මේ
කරුණු මේ කායේ කායානුපස්සී විහෙරති විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මේ එකක් කරන්න ඕන පළමු කොටම. මේ එක තමා කළ යුතු ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කිරීම. මේ ආනපාන සති සමාධියෙහි පිහිටා යමෙක් කටයුතු කරන්න පුළුවන් වෙන්නේ කරුණු පහක් සම්පූර්ණ කර ගැනීමෙන්. මේ කරුණු පහ තමා ආනපාන සති සමාධිය විග්‍රහ කරපු ආනපාන පබ්බේ පළමු කොටම විග්‍රහ කරලා තියෙන්නේ. රුක්ක මූල අරඤ්‍යගතෝ පළවෙනි එක, රුක්ක මූලගතෝ දෙවෙනි එක, ශුඤ්ඤාගාරගතෝ තුන්වෙනි එක, නිසීදති පල්ලංකං ආභූජිත්වා හතරවෙනි එක, උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පස්වෙනි එක. මේ මාගදී භාෂාවේ අකුරු නැහැ. ලියන්න පුළුවන් අකුරු තිබුණේ නැහැ. පස්සේ කාලෙක සිංහල අකුරෙන් ලිව්වේ. ඒක නිසා මේ මාගදී භාෂාව ශබ්ද සංඥා පමණක් තිබුණු භාෂාව. ඒක නිසා කොමා දාන්න බෑ. කොමාවක් වෙනුවට මාගදී භාෂාවේ හැම තැනකම වා කියන වචනේ. දැන් මෙතන කරුණු පහක් තියෙනවා. බික්කු අරඤ්‍යගතෝ වා, රුක්ක මූලගතෝ වා, ශුඤ්ඤාගාරගතෝ වා, ඒ වගේම නිසීදති පල්ලංකං ආභූජිත්වා, ඒ වගේම උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. වා කියන්නේ කොමාව. ඒ කියන්නේ කොමාවක් දාන්න බැරි නිසා තමයි දැන් අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මුලින්ම තියෙනවා අර බ්‍රාහ්මනාවා මාරේනවා දේවේනවා බ්‍රාහ්මනාවා කේනචිවා මාරේනවා මෙහෙම පහක් තියෙනවා. ඒ හෝ කියන එක එහෙම නැත්නම් හෝ කියන වචනේ මාරියෙක්කෝ බ්‍රාහ්මණයෙක්කෝ දේවියෙක්කෝ බ්‍රහ්මයෙක්කෝ මිනිහෙක්කෝ මොන විශ්වකර්මයෙක්කෝ කියන අර්ථයක් එනවා. එහෙම නැත්නම් කොමාවක් දාන වෙන් කරන අර්ථයක් එනවා. ඉතින් ඒක නිසා මෙතන තියෙන්නේ මේ කරුණු පහක්. මේ ආනාපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන පුද්ගලයෙක් තුල මුලින්ම ඇති කරගත යුතු අර සිතේ තන්පත් බව සමතේටපත් වෙන්නට ඇති කරගත යුතු අවස්ථා පහක් තමා මෙතන කිව්වේ අරඤ්‍යගතෝවා. දැන් අද මේක අර ආරඤ්‍යයකට යාම කියන එකට පරිවර්තනය කරලා තියෙනවා. නමුත් මෙතන තියෙන්නේ මේ ක්‍රියාකාරකම. අර ආරණ්‍යයකට යන එකත් ක්‍රියාකාරකමක් තමයි. දැන් මේ අරඤ්‍ය කියන මාගදී භාෂාවේ විරුද්ධ වචනේ රඤ්‍ය, රණබිම. දැන් මෙතෙන්දි රණබිම අත්හැරලා රණබිමෙන් වෙන්වීම අරඤ්‍යගතෝවා. දැන් අද නම් ගෙදර ඉන්ටර්නෙට්, ටෙලිෆෝන්, රූපවාහිනී, රේඩියෝ, පුවත්පත් ඕපදූප තියෙනවා නම් එතන රණබිම. එතන ආනාපාන සති සමාධිය කරන්න පුළුවන් තැනක් නෙමෙයි. නමුත් ඒ ගෙදරම තමන් වෙන් කරලා කාමරයක් අර රණබිමෙන් වෙන් වුණා නම් එතනම අරඤ්‍යගතෝවා. ඉතින් ඒක නිසා මේක අර රණබිමෙන් තමන් වෙන් වෙන්න ඕන. රණබිම අත්හැරලා රඤ්‍ය අරඤ්‍ය තත්වයට පත් කරගන්න කරන ක්‍රියාකාරකම තමයි අරඤ්‍යගතෝවා. නතු අර අද ඔය කැලෑවල තියෙන ආරඤ්‍ය කියලා ඒක අර ක්‍රියාකාරකම නාමපදයක් කරගෙන අද අරඤ්‍ය හදා. නමුත් ආරඤ්‍ය වලත්
ටෙලිෆෝන් එකක් තියෙනවා නම් අර රූපවාහිනී තියෙනවා නම් ඕපදූප කතා කරනවා නම් වැරදි වැඩ කරනවා නම් එතනත් රණ බිමක්. මේක තේරුම් ගන්න ඕන. ඒ වගේම රුක්ක මූලගතවා කිව්වේ මේ ගහක් මුලකට යනවා කියන එක තමයි අද පදපරම විදියට පරිවර්තනය කරන්නේ. නමුත් මේ රුක්ක කියන්නේ ආරක්ෂාව. දැන් ඔය මාගදී භාෂාව අද අපි වැඩි භාෂාව කියලා ඔය ගච්ඡනවා කියලා ඒ වගේම වැඩි භාෂාවේ රුක්ක කියන්නේ ආරක්ෂාව. අර වැද්දෝ ආරක්ෂාව ඉල්ලනකොට රුක්ක කිව්වේ. ඒ නිසා රුක්ක මූලගතව කිව්වේ ඒ කැලේකට ගියත් අපි මේ අපේ හිත ආරක්ෂා කරගන්න ඕන. අර ආගන්තුකේහි උපකිලිටේන උපකිලිටන් වලින් අර ආගන්තුක වශයෙන් අපේ හිතට ඇතුල් වෙන එන අර රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් අපි ආරක්ෂා වෙන එක රුක්ක මූල ගතව නොසෙල්වි ඉන්න එවන් කම්පණය නොවි ඉන්න ඒවා ඉවසලා විමසලා ඒවා පරිවර්ජනා පහතබ්බා කරන්න ඒවා අදිවාසනා පහතබ්බා කරන එක රුක්ක මූල ගතව. ඒ වගේම ශුන්‍යාගාරගතව කියන්නේ අපි ඒ වර්තමාන මොහොත රාගයෙන් ශුන්‍ය, ද්වේෂයෙන් ශුන්‍ය, මෝහයෙන් ශුන්‍ය තත්වයට හිත පවත්ත ගන්න පුළුවන් නම් ඒක ශුන්‍යාගාරගතව. එනතුව මේ කනත්තකට තනි පංගලමේ පහළු තැනකට ගියත් අපේ හිතේ කාම විතක්ක ਵਿਚාර, ව්‍යාපාද විතක්ක ਵਿਚාර, බීන්සා විතක්ක ਵਿਚාර එනවනම් එතන ශුන්‍යාකාරගත වීමක් නැහැ. ඒ වගේම ඊගාවේක නිසීදති පල්ලංකං ආභූජිත්වා. මේ මාගදී භාෂාවේ නිසීදති, සම්තිට්ඨති, සම්නිසීදති, නිසින්නෝවා මේ කිව්වේ මේ මානය අර උද්දච්ච බව, මහාන්තත්ව බව පල්ලංක පහළම අංකයට ගේන්න ඕන. හිතේ අර කම්පණය වෙන අර මානය වැරදි මැනීම පහළම අංකයට ගෙනල්ලා නිහතමානී වෙන්න ඕන. පැදුරක බිම ඉඳගත්තාම තව වැටෙන්න තැනක් නැහැ. ඒ වගේ නැතුව මේක මේ පර්යංකය කියන සංස්කෘත වචනයකට පරිවර්තනය කරලා තියෙනවා. පස්සේ කාලෙක පරිවර්තකයෝ මේක මේ පර්යංකෙන් ගල් පිළිමයක් වගේ හිටියට හරියන දෙයක් නෙමෙයි. ඒ වගේම උජුං කායං පනිදාව පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. අර කරණීය මෙත්ත සූත්‍රයේ කියලා තියෙනවානේ සක්කෝ ඌජූච සූජූච. ඒ ඌජූචමයි මෙතනක් තියෙන්නේ උජුං කායම්. අර ක්‍රියාව නිසා තමන්ගේ මුඛයට පරිමුඛය. පරිමුඛ කියන්නේ මුඛ හයක් තියෙනවා. ඇහැ, කන, නාසය, දිව, කය කියන බාහිර දොරවල් පහකුත් ආධ්‍යාත්මික වශයෙන් එක දොරකුත් හයක් තියෙනවා. මේ දොරවල් හයට අරමුණු වන අරමුණු පිළිබඳව බොහොම ඍජුව අපි නිවැරදිව දැනගෙන මේවා සතෝව අස්ස සති සතෝව පස්ස සති ආශ්‍රය කළ යුතු යහපත් අරමුණුද එහෙම නැත්නම් බැහැර කළ යුතු වැරදි අරමුණුද අකුසල් කෙලෙස් පාප අරමුණුද. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන වර්තමාන මොහොතේ අපේ හිතට එන්නේ ද්වේෂය, රාගය, මෝහය නම් පුළුවන් තරම් ඉක්මනට අපි ඒක ඉවත් කරලා ඒ වෙනුවට යහපත් අරමුණ, ද්වේෂය නම් මෛත්‍රී අරමුණක් ගන්න ඕන. රාගය නම් අසුභානුස්සතිය වඩලා නෙක්ඛම්ම සවිතක්ක සවිචාර අරමුණක් ගන්න ඕන. ඒ වගේම අර වැරදි දේ නම් කාම විතක්ක විචාර නම්
නික්කම්ම සවිතක්ක සවිචාර ගන්න ඕන. ව්‍යාපාදේ නම් අව්‍යාපාද මෙත්තානුස්සතිය වඩන්න ඕන. ඒ වගේම විහිංසා අරමුණ නම් අර අවිහිංසා අරමුණක් ගන්න ඕන. හැම තිස්සෙම අනතිවත්තනට්ඨේන භාවනාවක් කරන්න ඕන. ඒ වැරදි අරමුණ හිතෙන් අයින් කරන්න සංතාන විතක්ක සූත්‍රයේ මේ වැරදි අරමුණ අයින් කළා ඒ වෙනුවට නිවනට උපකාර වන නිවැරදි අරමුණක් ගන්නා ආකාරය බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා නිතරම අපි මේ ආනාපාන සති සමාධිය වඩන කෙනෙක් අර අරඤ්‍යගතෝ රුක්ක මූලගතෝ ශුඤ්ඤාගාරගතෝ නිසීදති පල්ලංකං ආභූජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සෝ සතෝව පස්ස සති සතෝව අස්ස සති කිව්වේ හේතුඵල ධර්මය. හේතුඵල ධර්මයට බහාගල පාබලා ආශ්‍රය කර යුතු දේ ආශ්‍රය කිරීමත් හේතුඵල ධර්මයට බහාගල පාබලා ප්‍රහාණය කළ යුතු පස්ස සති. ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කිරීමත් යන අර්ථය සෝ සතෝව අස්ස සති සෝ සතෝව පස්ස සති. ඒ මිසක් මේ අස්ස පස්ස තේරුම් ගත්තේ නැත්නම් මේ ආනාපාන සති සමාධිය වඩන්න බෑ. මෙතන පස්ස කිව්වේ සබ්බ පාප පස්ස අකරණ. සබ්බ පාප පස්ස අකරණ. කුසල අස්ස උපසම්පදා. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ අස්ස පස්ස තව ඉස්සරහට මම විග්‍රහ කරනවා මාගන්ධිය සූත්‍රයේ පොඩි ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් ආකාරයට මහා රාහුල වාද සූත්‍රයේ මේ රාහුල කුමාරයාට අස්ස පස්ස ආනපාන විග්‍රහ කළා. මෙච්චර විග්‍රහ කරලා තියෙද්දි ඒ වගේම සේවිතබ්බා සූත්‍රයේ හෙට උදේ දේශනා කරනවා මූල ධර්මය මේ මාගදී භාෂාවෙන් විග්‍රහ කරලා තියෙනවා සේවිතබ්බා අසේවිතබ්බා. සේවිතබ්බා ධර්ම අස්ස ධර්ම අසේවිතබ්බා ධර්ම පස්ස ධර්ම.